ආයිබෝන් ළමයි අද අපි පටන් ගන්න යන්නේ කළමනාකරණය කියන ව්‍යාපාර අධ්‍යයනයේ විෂය නිර්දේශයේ 12 වෙනි පාඩම. මේ පාඩමෙන් තමයි ව්‍යාපාර අධ්‍යයනයේ විෂය නිර්දේශයේ 13 වසරේ විෂය ඒකක ආරම්භ වෙන්නේ. ඒ කියන්නේ 13 වසරේදී අපි ඉගෙන ගන්න පළවෙනි විෂය ඒකකය තමයි කළමනාකරණය කියන විෂය ඒකකය. එහෙම නැත්නම් පාඩම 13 වසරේ ඊළඟ විෂය ඒකක සියල්ලම වගේ කළමනාකරණය ආශ්‍රිතව තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මෙහෙයුම් කළමනාකරණය, අලෙවි කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය, ඊළඟට තොරතුරු පද්ධති සහ අවසාන පාඩම ව්‍යාපාර සැලැස්ම. ඔය පාඩම් සියල්ලම කළමනාකරණය හා සම්බන්ධ පාඩම් නිසා මේ පාඩම 13 වසරේ විෂය ඒකක අනිත් විෂය ඒකක ඉගෙන ගන්නත් ඉතාමත් වැදගත් වීමක් වෙනවා. ඒ වගේම තමයි කළමනාකරණය අපිට විභාගයට වැදගත් වෙනවා වගේම අපේ එදිනෙදා ජීවිතේට එහෙම නැත්නම් සමාජයේ වෙනත් කටයුතු වලටත් ප්‍රායෝගිකව යොදා ගන්න පුළුවන් විෂය ඒකකයක් නිසා මම හිතනවා අනිත් පාඩම් වලටත් වඩා ටිකක් වැඩි වැදගත්කමක් කළමනාකරණයේ පාඩමට තියෙනවා කියලා. ඒ නිසා අපි අනිත් පාඩම් වගේම ආරම්භයේ ඉඳන්ම අපි මේ අලුත් විෂය ශාස්ත්‍රයකට තමයි යන්න හදන්නේ. ඒ නිසා මුල ඉඳන් අපි හිමීට මේකට අද අපි අඩිතාලම දාගන්නවා. ඔබට මතක ඇති පළවෙනිම දවසේ ව්‍යාපාර අධ්‍යයනයේ පන්තියේදී මම ව්‍යාපාර අධ්‍යයනය ගැන හඳුන්වමින් දුන්න ටියුට් එකේ තිබුණා ඇත්තටම ව්‍යාපාර අධ්‍යයනය කියලා විෂයක් උසස් පෙළ වාණිජ්‍ය විෂය ධාරාව හදාරන ඔබට ලබා දීලා තිබුණාට උසස් පෙළින් පිට ලෝකයේදී ව්‍යාපාර අධ්‍යයනය කියලා විෂයක් අපිට මුණ ගැහෙන්නේ නැහැ. මේ ව්‍යාපාර අධ්‍යයනය කියන විෂය නිර්මාණය කරලා තියෙන. එතකොට ව්‍යාපාර එහෙම නැත්නම් ගිණුම්කරණය, කළමනාකරණය, එහෙම නැත්නම් ව්‍යාපාර පරිපාලනය වගේ විෂය ශාස්ත්‍ර වලට යන්න කැමති ඔබට අවශ්‍ය මූලික දැනුම එකතු කරලා. ඒ ටියුට් එකෙත් මම කිව්වා ව්‍යාපාර පරිපාලනය, ව්‍යාපාර නීතිය, එහෙම නැත්නම් ව්‍යාපාර ලෝකයේ එදිනෙදා අවුලුත් ප්‍රවණතා ඒ වගේ විෂය කොටස් එකතු කරලා තමයි මේ විෂය නිර්මාණය කරලා තියෙන්නේ කියලා. ඒ වගේම තමයි මේ විෂය නිර්මාණය වෙන එක ප්‍රධාන විෂය ධාරාවක් තමයි කළමනාකරණය කියන්නේ. අන්නේ කළමනාකරණයේ කොටස තමයි අද අපි මේ විදිහට පටන් ගන්න යන්නේ. හරි. අපි එහෙනම් කළමනාකරණය කියන්නේ මොකක්ද කියන එක ටිකක් කතා කරගෙනම කළමනාකරණයේ පාඩමට ආරම්භයක් ගමු. මේ විදිහ මං හිතනවා ඔයාට කළමනාකරණයේ ටියුට් එක ලැබිලා ඇති. කළමනාකරණය ගැන ලොකු මේ නිර්වචනයක් දෙන්න කලින් මං කැමතියි මේ කළමනාකරණය කියන වචනේ තේරුම ඔයත් එක්ක කතා කරන්න. කළමනාකරණය කියන දේ වචනාර්ථය මොකක්ද? මෙතන පේනවා ඇති ටියුට් එකෙත් මේ නෝට් එක තියෙනවා. කළමනාකරණය මම කොටස් තුනකට කඩලා තියෙනවා. කළ, මනා, කරණය. ඔන්න ඔය වචන කොටස් තුන එකතු වෙලා තමයි කළමනාකරණය කියන වචනය නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේ වචනය කඩලා තියෙන කොටස් තුනේ තේරුම වෙන වෙනම ගත්තොත් අපිට තේරෙනවා කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා. කළ කියන පළවෙනි කොටසෙන් මෙතන නියෝජනය වෙන්නේ ළමයි කළ යුතු දේ කියන එක. ඒ කියන්නේ අපිට කරන්න අවශ්‍ය දේ. දැන් ඔයා හිතන්න ඔයා මේ වෙනකොට ඔයාගේ ජීවිතයේ තියෙන ප්‍රධානම දේ තමයි ඉදිරියේ එන උසස් පෙළ විභාගය. ඒතර මේ වෙලාවේ ඔයා කරන්න ඕනේ දේ වෙන්නේ උසස් පෙළ විභාගයෙන් හොඳ සාමාර්ථයක් ගන්න. හොඳට සමත් වෙන්න අවශ්‍ය දේවල්. ඒකට බාධාකාරී දේවල් ඔයා නොකළ යුතු දේවල් ගණයටයි වැටෙන්නේ. ඒ වගේම තමයි අපි හිතුවොත් ඔයාගේ පාසලේ අරමුණ වෙන්නේ පාසලේ ළමයින්ට හොඳ
අධ්‍යාපනයක්. ඒ කිව්වම විෂය අධ්‍යාපනය වගේම විෂය සමගාමී කටයුතු ක්‍රීඩාව වෙන්න පුළුවන්. ඊට පස්සේ වෙනත් සමිති සමාගම් වල වැඩ වෙන්න පුළුවන්. ඒ අධ්‍යාපනය සහ දැනුම කියන එකෙන් ළමයාව සන්නද්ධ කරන එක තමයි පාසලේ කාර්යය. ඒ සඳහා වැදගත් වෙන දේවල් තමයි කළ යුතු දේ. ඒ සඳහා බාධාකාරී වෙන දේවල් නොකළ යුතු දේ. එතකොට අපි මේ ව්‍යාපාර අධ්‍යයනයේදී ලොකුවටම කතා කරන්නේ ව්‍යාපාර ගැනනේ. ව්‍යාපාර වලටත් තියෙනවා ළමයි කිසියම් ඉලක්කයක් අරමුණක්. මේ ව්‍යාපාරය මෙන්න මේ දිශාවට තමයි මෙහෙවන්නේ. එතකොට ඒ සඳහා වැදගත් වෙන දේවල් තමයි කළ යුතු දේ ගණයට වැටෙන්නේ. ඒ සඳහා බාධාකාරී වෙන දේවල් ව්‍යාපාරයකට නොකළ යුතු දේ ලෙසයි සලකන්න වෙන්නේ. ඒ වගේම තමයි මේක රටකටත්. දැන් අපි ශ්‍රී ලංකාව ගත්තොත් අපි හැමදාම කියනවා සංවර්ධනය වෙමින් පවතින රටක්. ඒ කියන්නේ අපේ අවසාන ඉලක්කය වෙන්න ඕනේ සංවර්ධනය වෙමින් පවතිනවා නම් සංවර්ධනය වෙලා ඉවර වෙන එක. සංවර්ධිත මට්ටමට එන එක. එතකොට ඒ සංවර්ධිත මට්ටමට එන්න වැදගත් වෙන දේවල් තමයි අපි කළ යුතු දේ. එතකොට සංවර්ධනය වෙන්න තියෙන බාධාකාරී දේවල් කරනවා නම් ඒවා නොකළ යුතුද? එහෙනම් කලමනාකරණයේ මේ පළවෙනි කළ කියන කොටසේ තේරුම තමයි කළ යුතු දේ කියන එක. එතකොට ව්‍යාපාරයක් වේවා, පුද්ගලයෙක් වේවා, සමාජීය ආයතනයක් වේවා, රටක් වේවා කරන්න ඕනේ කළ යුතු දේ. කළ යුතු දේ කියන්නේ තමන්ගේ කාර්යයට තමන් මොනව සඳහාද පිහිටවලා තියෙන්නේ? මොකද්ද තමන්ගේ වැඩේ? ඒ වැඩේට අදාළ දේවල් තමයි කළ යුතු දේ කියලා කියන්නේ. ඊළඟට මනා කියන්නේ නිසි ලෙස, නිවැරදි ආකාරයට. දැන් සමහර අය කළ යුතු දේවල් කරනවා. හැබැයි නිසි ආකාරයට කරන්නේ. හරි ක්‍රමවේදයකට කරන්නේ. දැන් විභාගයේ සඳහා සූදානම් වෙන ළමෙක් අපි හිතමු පාඩම් කරනවා. හරි. පාඩම් කරන එක කළ යුතු දෙයක්. හැබැයි පාඩම් කළාට මදි නිසි ආකාරයට පාඩම් කරන්න ඕන. අපි හිතමු පාඩම් කරන වෙලාවේ ටීවීත් බලනවා නම්, පාඩම් කරන වෙලාවේ ෆෝන් එකත් ඔබ Facebook එකේ ඉන්නවා නම් පාඩම් කළා වුණාට නිසි ලෙස පාඩම් කරලා නැහැ. කියන්නේ කළ යුතු දේ කළාට හරි විදිහට කරලා නැහැ. ඒ නිසා කළ යුතු දේ වගේම මෙතන මනා කියන කොටසේ නියෝජනය වෙන්නේ නිසි ලෙස, නිවැරදි ආකාරයට කියන එක. දැන් ව්‍යාපාරයක් වුණත් ව්‍යාපාරයේ කරන්න අවශ්‍ය දේවල් තමන්ගේ අරමුණ ළඟා කරගන්න ඒවා තමයි කළ යුතු දේ. මනා ලෙස කියන්නේ ඒවා නිවැරදි ආකාරයෙන්. එහෙම නැත්නම් ඔබ දන්නවා ව්‍යාපාරික කටයුත්තක් කරනවා කියලා කියන්නේ එතන යෙදවුම් නිමැවුම් ක්‍රියාවලියක් තියෙනවා. යෙදවුම් කියන්නේ ව්‍යාපාරයේ නිෂ්පාදන සාධක. මේ සාධක උපයෝගීතාවයක් ගෙන දෙන භාණ්ඩයක් හෝ සේවාවක් බවට පරිවර්තනය කරන්න ඕනේ. ඒතකොට මේ සම්පත් ව්‍යාපාර වලට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයකින් නැහැ. සම්පත් සීමා සහිතයි. ඒතකොට මේ සීමා සහිත සම්පත් කාර්යක්ෂම උපයෝජනය කරගෙන, එහෙම නැත්නම් සීමා සහිත සම්පත් අර පිරිමැස්සෙන් උපයෝජනය කරගෙන තමයි මේ නිවැරදි දේ කරන්න ඕනේ. එහෙම නැති වුණොත් නිවැරදි දේ කළත් සම්පත් නාස්ති වීමක් වෙන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි එක කරණය කියන්නේ සරල තේරුම කිරීම කියන එක. කරණය කියන්නේ කිරීම. එතකොට කළ කිව්වේ කළ යුතු දේ, මනා කිව්වා නිසි ලෙස, කරණය කිව්වා කිරීම. එතකොට මේ වචන ටික එකතු කළොත් මේ කහ පාටින් highlight කරලා තියෙන කොටස හැදෙනවා. කළ යුතු දේ මනා ලෙස සිදු කිරීම මොකද්ද? කලමනාකරණය. කළ යුතු දේ මනා ලෙස කිරීම. කරන්න ඕන දේ හරි විදිහට කිරීම තමයි කලමනාකරණය කියන වචනාර්ථය වෙන්නේ. එතකොට මේ කලමනාකරණයේ ව්‍යාපාරات එක්ක ගොඩාක් වෙලාවට සංවර්ධනය වෙලා තිනවා. හැබැයි මම කලින් කිව්වා වගේ මේක පුද්ගලයෙකුට, ඊට පස්සේ සමාජයකට, රටකට, ආයතනයකට හැමතැනටම යොදා ගන්න පුළුවන් සංකල්පයක්. දැන් අපි දන්නවා කලමනාකරණය කියන වචනේ තේරුම මොකක්ද කියලා. එතකොට මේ අපි දැන් බලන්න යන්නේ කලමනාකරණය කොහොමද විවිධ විද්වතුන් විසින් නිර්වචනය කරලා තියෙන්නේ.
ඒතර මම කලින් අවස්ථාවකත් මේ නිර්වචන ගැන කතා කරලා තියෙනවා. අපි මේ නිර්වචන ඔයාගේ ටියුට් එකට දාලා තියෙන්නේ මේ සංකල්පයේ පිළිබඳ විවිධ පැතිකඩ වලින් දැකපු කට්ටිය මේ ගැන දක්වලා තියෙන අදහස් ගැන ඔයාට යම් අවබෝධයක් දෙන්න. එකකින් අදහස් කරන්නේ මේ නිර්වචන වල තියෙන වචනයක් පාසා ඔයා කටපාඩම් කරගන්න ඕන කියලා. බලන්න ඒගොල්ලෝ කොහොමද මේ එකම කරුණක් සමග විවිධ පැතිකඩ වලින් බලලා තියෙන්නේ. දැන් මම මෙතන මේ වගේ නිර්වචන 3ක් ඔයත් එක්ක සාකච්ඡා කරන්න දාලා තිනවා ටියුට් එකට. මේරි පාකර් ෆොලට් කියන පුද්ගලයා විග්‍රහ කරන විදිහට අන් අය සමග සහ අන් අය ලවා වැඩ කරා ගැනීමේ කලාව තමයි කලමනාකරණය කියලා කියන්නේ. අන් අය සමග ඒ කියන්නේ සහයෝගී කණ්ඩායමක් එක්ක වැඩ කරා. අන් අය ලවා සමහර වෙලාවට අපිට සිද්ධ වෙනවා අනිත් අයව මෙහෙවන්න. අනිත් අයට නායකත්වය දෙන්න. එතකොට අපි වැඩ පවරනවා අනිත් අය තමයි වැඩ කරන්නේ. එතකොට කට්ටියක් එක්ක සහයෝගයෙන් වැඩ කිරීම සහ අනිත් අය ලවා අපිට අවශ්‍ය වැඩේ කරවා ගැනීම කළමනාකරණය කියලා එයා හඳුන්වලා තියෙනවා. මේ නිර්වචනය ගත්තොත් මේ නිර්වචනයේ ආකාර දෙකකට විග්‍රහ කරන්න පුළුවන් කියලා මම කල්පනා කරනවා. බලන්න ඔබටත් මේකේ යම් අර්ථයක් තේරෙයිද? දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි තාම කළමනාකරණය දන්නේ නැහනේ. ඇයි අපි එකපාරට මේ කළමනාකරණයේ නිර්වචනය ගැන මේ කතා කරන්නේ කියලා. ඒක තමයි මම කලිනුත් කිව්වා අපි මෙතනදි කරන්නේ මේ කළමනාකරණය කියන සංකල්ප පිළිවෙලට එකින් එක ඉගෙනගෙන ගැඹුරට යන්න කලින් එහෙම ගැඹුරට ඉගෙන ගත්තු කට්ටිය කොහොමද මේක දැකලා තියෙන්නේ කියලා ඉගෙන ගන්න. දැන් මේ නිර්වචන දිහා බැලුවාම මට හිතෙන පළවෙනි කාරණය තමයි මේ මේරි පාකර් ෆොලට් කියන පුද්ගලයා කළමනාකරණයේදී වැඩිපුර අවධානය දීලා තියෙන්නේ මේ පුද්ගලයෝ කළමනාකරණය කිරීමට. ඒ කියන්නේ පුද්ගලයෝ හැසිරවීම කියන අදහසින් තමයි මෙතන මෙයා මේ කළමනාකරණය විග්‍රහ කරලා තියෙන්නේ. ඒ කියන්නේ එයා කියන්නේ අනිත් අය ලව්වා වැඩ කරවගන්නේ කොහොමද? අනිත් අය එක්ක වැඩ කරන්නේ කොහොමද කියන එක තමයි කළමනාකරණය කියන්නේ. ඒකට හේතුවක් හේතු වෙන්නේ නැත්තේ ගොඩක් විට ව්‍යාපාරයක අපි ගත්තොත් ඔබ දන්නවා මිනිස්සු කියන්නේ මානව සම්පත. එතකොට ව්‍යාපාරයේ භාණ්ඩ හා සේවාන් හදන්න, කියන්නේ නිමැවුම හදන්න මේ මානව සම්පත විතරක් මදි. මූල්‍ය සම්පත් ඕනේ, ස්වභාවික සම්පත් ඕනේ, ප්‍රාග්ධනය ඕනේ. මේ හැම එකම හසුරවන්නේ ප්‍රාග්ධනය, භූමිය, තොරතුරු මේ හැම එකම හසුරවන්නේ පුද්ගලයෝ. එහෙම නැත්නම් මානව සම්පත. ඒ නිසා වෙන්න පුළුවන් මෙයා මානව සම්පත හැසිරවීම ගැන වැඩිපුර අවධානය දීලා තියෙන්නේ. මානව සම්පත නම් අනිත් සම්පත් හසුරවන්නේ අපි මානව සම්පත හරියට හැසිරුවා කියන්නේ අනිත් සම්පතුත් හරියට හැසිරුවා වගේ. අන්න ඒ අර්ථයෙන් තමයි මෙයා මේ මිනිස්සු හැසිරවීම කළමනාකරණයේ විදිහට නිර්වචනය කරලා තියෙන්නේ. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ඉතින් මෙතන මානව සම්පත තමයි වැඩිපුර එයා අවධානය දීලා තියෙන්නේ අනික් සම්පත් අමතක කරලාද කියලා. හරි. ඊළඟට රොබර්ට් ක්‍රීට්නර් කියන විද්වතා කොහොමද කළමනාකරණය දැකලා තියෙන්නේ කියලා අපි බලමු. එයා කියනවා වෙනස් වෙමින් පවත්නා පරිසරයක් තුල සම්පත් කාර්යක්ෂමතාවයෙන් යුතුව යොදා ගනිමින් ආයතනික පරමාර්ථ ළඟා කර ගැනීම සඳහා අන් අය ලවා කාර්යයන් කරවා ගැනීමත් අන් අය සමග කාර්ය කිරීමත් කළමනාකරණයයි. දැන් බලන්න එයාගේ නිර්වචනයේ අන්තිම හරිය වෙනකොට අර මේරි පාකර්ගේ නිර්වචනයේ කොටසක් එයාගේ නිර්වචනෙත් තියෙනවා. අන් අය ලවා කාර්ය කරවා ගැනීමත් අන් අය සමග කාර්ය කිරීමත් කළමනාකරණය කියලා කියනවා. හැබැයි ඊට කලින් එයාගේ නිර්වචනයේ තව ටිකක් විස්තර ඇතුළත් වෙනවා. අපි බලමු ඒවා මොනවද? ඇයි ඒ ටික දාලා තියෙන්නේ? වෙනස් වෙමින් පවත්නා පරිසරයක් තුල කියලා ඒක කොටසක් අරන් තියෙනවා. තව කොටසක් යාගේ නිර්වචනයේ තියෙනවා සම්පත් කාර්යක්ෂමව යොදා ගැනීම කියලා. ඊළඟට තව කොටසක් තියෙනවා ආයතනයේ පරමාර්ථ ළඟා කර ගැනීම. ඔන්න කොටස් තුනක් තියෙනවා මේරි පාකර්ගේ නිර්වචනයේ තියෙන කොටස එන්න කලින්. ඇයි මේ ටික දාලා තියෙන්නේ?
වෙනස් වෙමින් පවතින පරිසරය. ඔබට මතක ඇති ව්‍යාපාර පරිසරය කියන පාඩමේ පළවෙනි විෂය එකකේ ව්‍යාපාර පරිසරය ගැන අපි කතා කරනකොට කතා කරලා මේ අද වෙද්දී ව්‍යාපාර පරිසරය කියන එක නිරන්තරයෙන් වෙනස් වන තත්ත්වයන් වලට මුහුණ දෙමින් පවතින දෙයක්. ඒකට අපි මේ පාඩමේදී කිව්වා මේ ගතික ව්‍යාපාර පරිසරයක්. ගතිකයි කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙනවා කියන එක. අන්න ඒ නිසා තමයි මේ රොබර්ට් ක්‍රීට්නර් එයාගේ නිර්වචනයේ තුට ඒක දාලා තියෙන්නේ. මොකද ව්‍යාපාර මුහුණ දෙන්නේ වෙනස් වෙමින් පවත්නා පරිසරයක. ඊළඟට සම්පත් කාර්යක්ෂමව මේ සම්පත් කාර්යක්ෂමව යොදා ගන්නවා කියලා මෙයා අදහස් කරන්නේ අපි කලින් කතා කරපු කලමනාකරණයේ වචනාර්ථයේදී කතා කරපු නිවැරදිව කටයුතු කිරීම කියන එක. අපි එදින්දි කිව්වා නිවැරදි දේ මනා කියන එකෙන් මනා ලෙස කරනවා කියන්නේ හරි විදිහට කරනවා. හරි විදිහට කළොත් සම්පත් අපත යන්නේ නැහැ. ඒ නිසා එයා අර කලමනාකරණයේ තියෙන එක කොටසක් තමයි අරන් තියෙන්නේ සම්පත් කාර්යක්ෂමතාවය. ආයතනයේ පරමාර්ථ ළඟා කරගන්න. අපි සම්පත් අර පිරිමැස්මෙන් පාවිච්චි කළාට වැඩක් නැහැ. අවසානයේදී ආයතනයේ පරමාර්ථ සහ අරමුණු ඉෂ්ට වෙන්නේ නැත්තම් ඒකෙන් එයා ආවරණය කරලා දින. ඒකෙන් එයා අදහස් කරන්නේ කලමනාකරණයේදී අපි කතා කළේ පළවෙනි වචනේ පළවෙනි කෑල්ල කළ කියන එක නිවැරදි දේ කිරීම කියන එක තමයි පරමාර්ථ ළඟා කර ගැනීම කියන්නේ. සම්පත් කාර්යක්ෂම භාවිතා කිරීම කියන්නේ නිවැරදිව කිරීම. එහෙම නැත්නම් මනා කියන කොටස. හරි. ඊට පස්සේ බලමු මේ ස්ටෝන් ඇන්ඩ් ෆ්‍රීමන් කියන විද්වතුන් දෙන්න කොහොමද කලමනාකරණය දැකලා තියෙන්නේ. කලමනාකරණය සම්බන්ධ නිර්වචනවල හැම වෙලෙම අපිට හම්බෙන දෙන්නේ තමයි ස්ටෝන් ඇන්ඩ් ෆ්‍රීමන් කියන්නේ. එයා කියනවා ආයතනයක ප්‍රකාශිත පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා එම ආයතනයේ ඇති මානව සහ භෞතික සම්පත් සැලසුම් කිරීම සංවිධානය කිරීම මෙහෙයවීම සහ පාලනය යන කාර්ය ඇතුළත් ක්‍රියාවලිය කළමනාකරණය. එයා කියනවා කළමනාකරණය කියන්නේ ක්‍රියාවලියක්, ප්‍රොසෙස් එකක්. මම කලිනුත් විග්‍රහ කරලා තියෙනවා පාඩම් කීපයකම මේ ක්‍රියාවලිය කියන්නේ ක්‍රියාවැලක් කියන එක. ක්‍රියාවැලක් කියන්නේ ක්‍රියාවන් කිහිපයක්. කාර්යයන් කිහිපයක් එකිනෙකට සම්බන්ධ වුණාම අපි ඒකට කියනවා ක්‍රියාවලියක් කියලා. එතකොට මේ දෙන්න කියනවා කලමනාකරණය කියන්නේ ක්‍රියාවක්, ක්‍රියාවලියක්, කාර්ය කිහිපයක්. ඒකට අයිති කාර්යයන් හතරක් ඒගොල්ලෝ මෙතන විග්‍රහ කරලා තියෙනවා. සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම සහ පාලනය. ඇත්තටම අපි ඉස්සරහට ඔය එකින් එක ගැන ඉතා දීර්ඝව කතා කරනවා. මේ පාඩමේ විශාල කොටසක් වෙන් වෙලා තියෙන්නේ ඔන්න ඔය කාරණා හතර කතා කරන්න. කටයුතු හතර කතා කරන්න. ඔන්න ඔය හතර එකතු වුණාම තමයි කලමනාකරණය කියන ක්‍රියාවලිය නිර්මාණය වෙන්නේ. ඊට කලින් එයාගේ තියෙනවා ප්‍රකාශිත අරමුණු ඉටු කර ගැනීම කියන එක, අර නිවැරදි දේ කිරීම කියන එක. රොබර්ට් ක්‍රීටන්ගේ නිර්වචනෙත් තිබුණානේ. ආයතනයේදී බලන්න එයාගේ නිර්වචනය අර භෞතික සම්පතුත් එකතු කරලා දිනවා. මානව සම්පත් විතරක් නෙමෙයි. කලින් නිර්වචන දෙකේම මේගොල්ලෝ කතා කළේ මේ මිනිස්සු හසුරුවන එක ගැන. එයා කියනවා මානව හා භෞතික සම්පත් දෙකම. හරිද? ඒතර ඔය විදිහට ගත්තාම නිර්වචන තව ගණනාවක් කලමනාකරණය පිළිබඳ ඉදිරිපත් කරලා තියෙනවා. මම මෙතන තුනක් ගත්තේ කලමනාකරණය කියන්නේ මොකක්ද කියන එක. අපි අර කලින් කතා කරපු වචනාර්ථය මෙතන ගැබ් වෙලා තියෙනවා. නිවැරදි දේ කිරීම, නිවැරදිව කිරීම. ඊට අමතරව අපි අලුතෙන් මෙතන ඉගෙන ගත්තා කලමනාකරණය කියන්නේ කාර්යයන් හතරක එකතුවක් කියලා. සැලසුම් කිරීම, සංවිධානය, මෙහෙයවීම, පාලනය. අපි ඉස්සරහට ඕවා දීර්ඝව විස්තරාත්මකව සාකච්ඡා කරමු. හරි. දැන් ඔයා බලන්න ඔයාගේ දෙවෙනි පිටුවේ අන්තිමට අපි කලින් කතා කරපු නිර්වචන ටිකට යටින් තියෙනවා කලමනාකරණයේ විවිධ විද්වසුන් විසින් තම ශේෂ්ත්‍රවලට අදාළව නිර්වචනය කර ඇති බව ඉහත සඳහන් නිර්වචන අධ්‍යයනය කිරීමෙන් පෙනී යයි.
කෙසේ වෙතත් මෙම නිර්වචන තුළ පොදුවේ ඇතුළත් සංකල්ප කිහිපයක් හඳුනාගත හැක. තුන්වෙනි පිටුවේ උඩින්ම මම හිස් රූල් කිහිපයක් තියලා තියෙනවා. අපි මේ කතා කරන්න යන සංකල්ප මොනවද කියන එක ගැන කතා කරන්න. මේ සංකල්ප මේ වචන වලින් හරි මීට සමාන අර්ථයකින් හරි අපි කලින් කතා කළමු නිර්වචන වල ගැබ් වෙලා තිබුණා. සංකල්ප 8ක් මම අඳුරගෙන තියෙනවා. ඒ 8 එකක් යට එකක් ලියා ගන්න අංක දාලා රතු පාට අකුරු වලින් පෙන්නලා තියෙන්නේ ඔයා ටියුට් එකේ ලියා ගන්න ඕනේ කොටස්. ඒකට අංක දාලා 1 2 3 විදිහට මේ ටික ලියා ගන්න. අංක 1 ගතික ව්‍යාපාර පරිසරය, අංක 2 සංවිධානය එහෙම නැත්නම් ආයතනය කියන සංකල්පය, අංක 3 අරමුණු සහ පරමාර්ථ, 4 ව්‍යාපාර සම්පත්, 5 සඵලදායකත්වය, 6 කාර්යක්ෂමතාවය, 7 ඵලදායකත්වය, 8 ක්‍රියාවලිය. ඔන්න ඔය සංකල්ප 8 ගැන මේ ටියුට් එකේ මම මුලින්ම සාකච්ඡා කරනවා. මොකද මම කලින් කිව්වා වගේ මේ කලමනාකරණය කියන්නේ අලුත් විෂය ශාස්ත්‍රයක්. ඉස්සරහ පාඩම් ඔක්කොම හැදිලා තියෙන්නේ කලමනාකරණේ. එහෙනම් අපි කලමනාකරණය ඉගෙන ගන්නකොට ඒකට පදනම් වෙලා තියෙන සංකල්ප ගැන හොඳ අවබෝධයකින් තමයි මේ වැඩේ කරන්න ඕන. ඒ නිසා තමයි මේ මූලික සංකල්ප ටික ඔයත් එක්ක සාකච්ඡා කරලා පාඩමට කලමනාකරණයට අවතීර්ණ වෙන්න කල්පනා කළේ. එහෙනම් මේ ස්ක්‍රීන් එක දැන් ඔයා ලියා ගන්න තව වෙලා වුණනම් චුට්ටකට වීඩියෝ එක නවත්තලා ලියාගෙන ඉතිරි කොටස් එක්ක එකතු වෙන්න. අපිට තියෙන පළවෙනි සංකල්පය ගතික ව්‍යාපාර පරිසරය. මේක ඇත්තටම ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. මොකද ව්‍යාපාර පරිසරය කියලා වෙනම මාතෘකාවක් වෙනම පාඩමක කොටසක් වෙනම ටියුට් එකක් එක්ක අපි කතා කරලා තියෙනවා. අපි ඒකෙදි ව්‍යාපාර පරිසරය වෙන් කළා අභ්‍යන්තර පරිසරය, බාහිර පරිසරය කියලා. මේ බාහිර පරිසරයත් නැවත මතක ඇති කොටස් කරගත්ත ආසන්න පරිසරය. එහෙම නැත්නම් ආසන්න පරිසරය සහ මේ සාර්ව පරිසරය කියලා. මේ කොටස් ඔන්නම් නැවත බලන්න පුළුවන් ටියුට් වලින්. ඇත්තටම මම හිතනවා මේ ටියුට් නැවත නැවත බලන එක සෑහෙන්න වැදගත් වෙනවා. මොකද මේ කලමනාකරන පාඩම් ඉස්සරහට තියෙන පාඩම් වල මම දැන් නම් කිව්වනේ. මේ පාඩම් ටිකක් දිගයි. අපේ කලින් පාඩම් වලට වැඩිය. ඔබට මතක ඇති මේ උපකාරක සේවා ටියුට් එක sannivedanaya, රක්ෂණය, ප්‍රවාහන සැපයුම් සේවා තුනම එකම ටියුට් එකේ තිබුණා. ඊට වඩා මේ කලමනාකරන පාඩම් දිගයි. ඒ නිසා මේ පාඩම් වල කරුණු වැඩි මට්ටමත් එක්ක ඔයාලට කලින් පාඩම් බලා ගන්න ඉස්සරහට වෙලාව ගොඩක් හම්බෙන එකක් නැහැ. ඒ නිසා මේ අලුත් පාඩනුත් එන නිසා මේ 12 වසර පාඩම් නිතර වෙලාවක් හම්බුන වෙලාවට පාඩම් කරන්න මේ කරුණු නැවත බලන්න. ඒක විභාගේ ලං වුණාම තේරෙනවා හැමෝම BS ටිකක් තුන්වෙනි තැනට දාලා තිබුණාට පාඩම් කරන ප්‍රමුඛත්වයේදී අන්තිමට තේරෙනවා BS පාඩම් කරගන්න වෙලාව මදි නේද කියලා. ඒ නිසා ඒ தත්ත්වයටපත් වෙන්නේ නැතුව මේ මුලින්ම විභාගෙට සූදානම් වෙලා ඉස්සරහට යමු. හරි. ඒ ව්‍යාපාර පරිසරය අපි කතා කළා. මේ ව්‍යාපාර පරිසරය දැන් නිරන්තරයෙන් වෙනස් වෙනවා. ව්‍යාපාර පරිසරයේ තියෙන සාධක බලවේග නිරන්තරයෙන් වෙනස් වෙනවා. විශේෂයෙන්ම සාර්ව පරිසරය. දේශපාලනික තත්ත්වය, සමාජ සංස්කෘතික තත්ත්වය, මේ තාක්ෂණික දියුණුව, ඊට පස්සේ ගෝලීයකරණය, ඔයගේ කරුණු ගණනාවක් එක්ක මේ ව්‍යාපාර පරිසරයේ තත්ත්වයන් අතිශය ශීඝ්‍රයෙන් වර්තමානයේදී වෙනස් වෙනවා. හරි. මෙන්න මේ වෙනස් වෙන පරිසර තත්ත්වයට තමයි අපි හඳුන්වන්නේ කළමනාකරණයේදී ගතික ව්‍යාපාර පරිසරය කියලා. ගතික ව්‍යාපාර පරිසරය. අපි බැලුවොත් මීට අවුරුදු 10කට කලින් මම හිතනවා ඔයාට මතක ඇති මේ ඔයා ජීවත් වෙච්ච පරිසරය මම උපකල්පනය කරනවා අනිවාර්යයෙන්ම ඔයාට හිතලා බැලුවොත් තේරෙයි ඊට වඩා සෑහෙන්න මේ දැන් තියෙන පරිසරය වෙනස්. තව අවුරුදු 5කින් හරිද මේ තියෙන පරිසර තත්ත්වයන් මීටත් වැඩිය සෑහෙන දුරකට වෙනස් වෙයි. ඒතකොට මේ පරිසර තත්ත්වයන් වෙනස් වෙන වේගය සෑහෙන්න වෙනස් වෙලා තියෙනවා. දැන් අපි මේ වෙන විටත්
අවුරුදු දෙකක් විතර තිස්සේ අපි මීට කලින් කවුරුත් අත්දැකලා නැති අත්දැකීම් ගණනාවකට මුහුණ දෙමින් ඉන්නේ කොවිඩ් තත්ත්වයත් එක්ක. ඉතින් ව්‍යාපාර වලටත් ඒක බලපානවා. සමහර ඒවාට ධනාත්මකව බලපානවා. සමහර ඒවාට ඍණාත්මකව බලපානවා. අපි ගත්තොත් සැනිටයිසර් හදපු කම්පැනිස් කලිනුත් සැනිටයිසර් මාකට් එකේ තිබුණා. හැබැයි කවුරුත් දන්නේ නැහැ. නොසෙවූ භාණ්ඩයක් වගේ ඉස්සෙල්ලා. ව්‍යාපාරද්දේනේ කියනවනම්. හැබැයි දැන් මේක අත්‍යවශ්‍ය භාණ්ඩයක් වෙලා පහසු භාණ්ඩයක් වෙලා හැමතැනම කඩවල් වල සැනිටයිසර් විකුණන්න තියෙනවා. සැනිටයිසර් විතරක් විකුණන්න දාපු අලුතෙන් කඩක් තියෙනවා. සැනිටයිසර්ස්, මාස්ක්, හෑන්ඩ් වොෂ් ඕවා විකුණන්න ආපු කඩක් තියෙනවා. ඒතොර ඒවට අලුත් අවස්ථාවක් ඇති වුණා. සමහර ව්‍යාපාර වහලා දාන්නම සිද්ධ වුණා. එතකොට මේ ව්‍යාපාරවල කටයුතු කළමනාකරණය කරන්නේ මේ ගතික ව්‍යාපාර පරිසරය ඇතුලේ ඉඳගෙන. දෙවෙනියට තියෙන ඉතා වැදගත් සංකල්පයක් ආයතනය එහෙම නැත්නම් සංවිධානය කියන එක. ඕගනයිසේෂන්. මොකක්ද ආයතනයක් කියන්නේ? එහෙම නැත්නම් සංවිධානය කියන්නේ ඒකටම තමයි. මේක ඉගෙන ගන්න එක වැදගත් වෙන්නේ ළමයි. මේ ආයතන වල තමයි කටයුතු කළමනාකරණය කියන එක සිද්ධ කරන්නේ. මම මුලින්ම කියවනේ මේ පුද්ගලයෝ ආයතනයක් සංවිධානයක් රටක් ඕන එකට කළමනාකරණය ගන්න පුළුවන් කියලා. වැඩිපුරම මේ කළමනාකරන විෂයක් විදිහට දියුණු වෙලා තියෙන්නේ සංවිධානවල කටයුතු කළමනාකරණය කිරීම සඳහා. සංවිධානයක් වුණාම ඒකේ ලක්ෂණ තුනක් තියෙනවා. ඔයාලගේ ටියුට් එකෙත් මම දාලා තියෙනවා පොඩි රූපෙකුත් දාලා තියෙනවා ඊට සම්බන්ධ. දැන් සංවිධානයක් වෙන්න නම් පුද්ගලයෝ සමූහයක් ඉන්න ඕනේ. සමූහයක් කියන්නේ එක්කෙනෙක් ඉඳලා බෑ. එකකට වැඩි පිරිසක් ඉන්න ඕනේ. ඒතකොට සමූහයක් වෙන්නේ. හරි. පුද්ගලයන් එහෙනම් සමූහයක් නැත්තම් තනි පුද්ගලයෙක් නම් ඉන්නේ අපිට ඒකට සංවිධානයක් කියන්න බෑ. එතකොට මේ ව්‍යාපාර සංවිධාන පාඩමේදී අපි කතා කළානේ තනි පුද්ගල ව්‍යාපාර කියලා. තනි පුද්ගල ව්‍යාපාර එක්කෙනයි. හරිද? ඒ අපි එතන කතා කළේ එක අයිතිකාරයයි ඉන්නේ. මේ සංවිධානයට සම්බන්ධ විවිධ වෙනත් පාර්ශ්ව ඉන්නවා. සේවකයෝ ඉන්න පුළුවන් වැඩ කරන්න. ඒතර එයත් මේකේ කෑල්ලක් නේ. සේවකයෙක් නැත්නම් පවුලේ කට්ටිය මේකට කඩේ වැඩ කරන්නේ. ඒතර ඒගොල්ලොත් මේකට සම්බන්ධයි. ඒතර පුද්ගලයන් සමූහයක් හැම විටම ආයතනයක් එහෙම නැත්නම් සංවිධානයක් තුල ඉන්නවා. ඊළඟට නිකම්ම පුද්ගලයෝ සමූහයක් ඉඳලා හරියන්නේ නැහැ. මේ පුද්ගලයන් සමූහයේ එකතු වෙලා ළඟා කරගන්න අවශ්‍ය පරමාර්ථයක් හෝ පරමාර්ථ කිහිපයක් තියෙනවා. එහෙම නැත්නම් නිකම්ම පුද්ගලයෝ සෙට් එකක් හිටියා කියලා එතෙන්ට අපි සංවිධානයක් කියන්නේ නැහැ. ඒතකොට දැන් අපි ගත්තොත් එහෙම පාසලක්. පාසලේ පුද්ගලයෝ රාශියක් ඉන්නවා විදුහල්පතිවරයාගෙන් ඉඳන් ඔබ දක්වා. ඒතකොට මේ ඔක්කොටම තියෙනවා එක අරමුණක්. හරි. අධ්‍යාපනය සඳහා තමයි පාසල කියන එකේ අරමුණ වෙන්නේ. ඒතකොට මේ දිශාවට තමයි මේක මෙහෙවන්නේ. ඒතකොට ළමා සමාජයක් අපි ගත්තොත්. ඒතකොට ළමයින්ගේ හැකියාව දියුණු කරන එක. ළමයින්ගේ සෞන්දර්ය හැකියාව, ක්‍රීඩා හැකියාව දියුණු කරන එක. තව එකක් ක්‍රීඩා සමාජයක්. ඒකේ ඉන්න සමාජිකයන්ගේ ක්‍රීඩා හැකියාව වර්ධනය කරන එක. සමූපකාරයක්. අයිතිකරුවන්ගේ ආර්ථික යහපත සලසන එක. අපි කතා කරන්නේ සමූපකාරවලදී. ඒ වගේම අපි ගමු ව්‍යාපාරයක්, සමාගමක් වගේ. ඒගොල්ලන්ට තියෙන්නේ ලාභය ආදායම මත පදනම් වෙච්ච පරමාර්ථ. ලාභ වැඩි කරගන්නවා, ආදායම දෙගුණ කරගන්නවා, වෙළඳපොළ කොටස වැඩි කරගන්නවා, අපනයන වෙළඳපොළට පිවිසෙනවා. මොකක්ද පරමාර්ථ සෙට් එකක් තියෙනවා. හරිද? නැත්නම් පුද්ගලයෝ ටිකක් හිටියම කියලා එක සංවිධානයක් වෙන්නේ නැහැ. ඊළඟට පරමාර්ථයක් තිබිලත් පුද්ගලයෝ සමූහයක් හිටියත් සංවිධානයක් වෙන්නේ නැහැ. තව ලක්ෂණයක් නැත්තම්. ඒ ලක්ෂණය තමයි සංවිධාන ව්‍යුහය. මේ සංවිධාන ව්‍යුහය කියන්නේ මේ සංවිධානයේ ඇතුලේ ඉන්න පුද්ගලයන් සමූහය කොහොමද ආයතනය තුල පෙළ ගැහිලා ඉන්නේ. දැන් ඔහි පුද්ගලයෝ සෙට් එකක් කිසියම් අරමුණක් සඳහා වැඩ කරගෙන යනවා නම් එතන සංවිධානයක් ව්‍යුහයක් දකින්නේ නැහැ. සංවිධාන ව්‍යුහයක් කියන්නේ මේ සංවිධානයේ ඉන්න ඕනේ ප්‍රධානිය. ඒ ප්‍රධානිය යටතේ වැඩ කරන ඊට පස්සේ ඉන්න කට්ටිය. ඒ ප්‍රධානීන් යටතේ වැඩ කරන ඊටත් පල්ලෙහායින් ඉන්න කට්ටිය. මේ විදිහට
ඒක එක්කෝ කට්ටිය විසින් නීතිමය වශයෙන් හදපු ව්‍යුහයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාකච්ඡා කරලා තියෙන ව්‍යුහයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉබේම ආපු ව්‍යුහයක් වෙන්නත් පුළුවන්. කවුරුත් කියලත් නෑ අපි ඔයා මේක කරන්න මම මේක කරන්නම් කියලා. හැබැයි නිකන් වැඩ කරගෙන යනකොට එක එක අය එක එක වැඩ බෙදාගෙන කරලා තියෙනවා. ඒ ඔක්කොම වැඩ බලන්න එක්කෙනෙක් ඉන්නවා. ඒ වගේ සංවිධාන ව්‍යුහයක් තියෙනවා. ඒතර මේ සංවිධානයක් කියන එක අනිවාර්යයෙන්ම ව්‍යාපාරයක්ද? නෑ. මම මෙතන සංවිධාන දැන් ගණනාවක් ගැන කිව්වා. පාසල, ළමා සමාජය, ක්‍රීඩා සමාජය, පොලිසිය. ඔය ඔක්කොම සංවිධාන තමයි. ව්‍යාපාර කියන්නේත් ඒ වගේ සංවිධානයක්. මොකද ව්‍යාපාරයකට මේ ලක්ෂණ තුන තියෙනවා. එතකොට කළමනාකරණය කියන එක සෑම සංවිධානයකටම යොදා ගන්න පුළුවන්. හැබැයි ප්‍රායෝගිකව වැඩි වශයෙන් කළමනාකරණය යොදා ගන්නවා අපිට දකින්න තියෙන්නේ ව්‍යාපාර විසින්. ඒතර ව්‍යාපාර තමයි වැඩිපුර කළමනාකරණයේ තියෙන මේ විෂය සංකල්ප විෂය කොටස් යොදාගන්නේ පාවිච්චි කරන්නේ. හැබැයි ඕනම සංවිධානයකට කළමනාකරණය යොදා ගැනීමේ බාධාවක් නැහැ. හරි. අපි කතා කළා ගතික ව්‍යාපාර පරිසරය ගැන. ඊළඟට කතා කළා සංවිධානය ගැන. දැන් මේ සංවිධානයේට තියෙන්න ඕනේ අරමුණු සහ පරමාර්ථ. හරිද? අරමුණු සහ පරමාර්ථ. මේවායින් දිගු කාලයේදී ළඟා කරගන්න අපේක්ෂිත ප්‍රතිඵල වලට කියනවා පරමාර්ථ කියලා. දිගු කාලෙදී අපි කියමු වසරකට වඩා වැඩි කාලයකදී ළඟා කරගන්න බලාපොරොත්තු වෙන ප්‍රතිඵල වලට අපි කියනවා පරමාර්ථ කියලා. හරිද? එතකොට අරමුණු කියලා කියන්නේ කෙටි කාලයේදී ළඟා කරගන්න බලාපොරොත්තු වෙන ප්‍රතිඵල. ඇත්තට මේ අරමුණු පරමාර්ථ අතර තියෙන සම්බන්ධයක්. අරමුණු පිහිටවන්න ඕනේ කෙටි කාලෙදී අර දිගු කාලයේ පරමාර්ථයට සම්බන්ධ කරලා. එහෙම නැත්නම් කෙටි කාලෙදී එකක් ඉෂ්ට කරගෙන දිගු කාලේ ඊට හාත්පසින් ප්‍රතිවිරුද්ධ දෙයක් ඉෂ්ට කරගන්න වෙන්නේ නැහැ. අපි පරමාර්ථ ස්ථාපිත කරලා ඊට අනුරූපීව ඒ පරමාර්ථ ළඟා කරගන්න උදව් වෙන විදිහට තමයි අරමුණු පිහිටවන්න ඕන. හරිද? ඒතර මේ පරමාර්ථ අරමුණු වල මෙන්න මෙහෙම පොඩි ගැටලුවක් තියෙනවා. ළමයි හැමදාම කියන එකක්. මීට වසර කීපයකට කලින් අපි ඉගෙනගත්ත සිලබස් එකේ අරමුණු හැඳින්වුවේ දිගු කාලීන ප්‍රතිඵල විදිහට. පරමාර්ථ සැලකුවේ කෙටි කාලයේදී ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙන තත්ත්වයන් කියලා. නමුත් දැන් මේ නිර්වචනය කරලා තියෙන විදිහ බැලුවොත් ඔයාට තේරෙනවා මේ දෙක මාරු වෙලා තියෙනවා. අරමුණු ඇවිල්ලා කෙටි කාලීන වෙලා තියෙනවා. පරමාර්ථ දිගු කාලීන වෙලා තියෙනවා. ඒක මේ සිංහලෙන් මේ ඉංග්‍රීසි වචන දෙක පරිවර්තනය කිරීමේදී ඇතිවෙච්ච වචන වෙනසක් විතරයි. ඉස්සර ගෝල් එකක් කියලා කිව්වේ අපි මේ අරමුණු පරමාර්ථයකට. ඔබ්ජෙක්ටිව් එකක් කියලා කිව්වා අරමුණකට. දැන් මේ වචන දෙක පොඩ්ඩක් මාරු වෙලායි තියෙන්නේ. සිංහල වචන දෙක. ඒ නිසා මතක තියාගන්න විශේෂයෙන් අරමුණු දැන් කෙටි කාලීනයි පරමාර්ථ දිගු කාලීනයි. ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන සංකල්පය ව්‍යාපාර සම්පත්. මම කියන්නේ ව්‍යාපාර කියන එක කරන්නේ යෙදවුම් නිමැවුම් බවට පත් කිරීම. එතකොට යෙදවුම් විදිහට තමයි අපි මේ ව්‍යාපාර සම්පත් සලකන්නේ. විවිධ අවස්ථාවලදී ව්‍යාපාර සම්පත් විවිධ නිර්ණායක මත වර්ග කෙරෙනවා අපිට දැක ගන්න පුළුවන්. එතකොට මේ ව්‍යාපාරික සම්පත් වල අපි දන්න බොහෝම ප්‍රසිද්ධ ජනප්‍රිය අපි ඉගෙනගෙන තියෙන වර්ගීකරණය තමයි මේ දකුණු පැත්තේ කෙළවරේම තියෙන්නේ. අපි ඒකට සම්පත් වර්ග කරනවා ප්‍රධාන කොටස් හතරකට. ප්‍රධාන ශීර්ෂ හතරක් යටතේ ව්‍යාපාර සම්පත් වර්ග කරනවා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය. මම හිතන්නේ මේක කියලා දෙන්න අවශ්‍යත් නැහැ දැන්. භූමිය කියන්නේ ව්‍යාපාර ක්‍රියාවලියට යොදා ගන්නා ස්වභාවික සම්පත්. ශ්‍රමය කිව්වා අපි කායික මානසික වෙහෙස. ප්‍රාග්ධනය කිව්වා මූර්තවත්කම් වලට. නව්‍යතා සම්පාදනය කරන එක අවදානමක් දරාගෙන අපි හඳුන්වනවා ව්‍යවසායකත්වය.
අපි මෙතනදී බලමු මේ අලුත් සංකල්ප මොනවද කියලා. වම් පැත්තේ කොනේම තියෙනවා බලන්න මානව සම්පත් men. හරිද? දැන් මේකේ මේ men කියලා කිව්වහම පිරිමියයි කියලා විතරක් ගණන් ගන්න එපා. මේ men කියලා දාලා තියෙන්නේ මේක මේ m අකුරෙන් පටන් ගන්න ඕනේ. හින්දා මම ඒක හේතුව කියන්නම්. ඊළඟට ද්‍රව්‍ය money මුදල් money ද්‍රව්‍ය materials. හතරවෙනි එක යන්ත්‍ර machines. පස්වෙනි එක තාක්ෂණ එහෙම නැත්නම් ක්‍රමවේද methods. higher markets වෙළඳපොළ. ඊළඟට කාලය. කාලයට අපි time කියලා කියන්නේ මෙතනදී හඳුන්වන්නේ minute කියලා. ඒත් m අකුරෙන් පටන් ගන්න ඕනේ හින්දා. මේ ඉංග්‍රීසි වචන ටික එකතු කළාම ඔයාලට පේනවා ඇති හැම ඉංග්‍රීසි වචනයක්ම පටන් ගන්න m අකුරෙන්. මේ සම්පත් වර්ගීකරණයට අපි ඒ නිසා කියනවා M7 වර්ගීකරණය කියලා. M7 වර්ගීකරණය. උඩින් ලියාගත්තත් කමක් නැහැ. හතරවෙනි පිටුවේ ව්‍යාපාර සම්පත් වර්ගීකරණයේ තියෙන M7. හරි. ඊළඟට තව වර්ගීකරණයක් ව්‍යාපාර සම්පත් වල එතෙන්දී අපි ව්‍යාපාර සම්පත් කොටස් 5කට බෙදනවා. ඒ තමයි මානව සම්පත්, භෞතික සම්පත්, මූල්‍ය සම්පත්, තොරතුරු සම්පත් සහ කාලය. ඒතර මානව සම්පත් කියන්නේ මිනිස්සු ශ්‍රමය කියන එක. භෞතික සම්පත් කියන්නේ ප්‍රාග්ධනය සහ භූමිය. මූල්‍ය සම්පත් මෙතන සලකනවා මුදලුත් සම්පතක් විදියට. තොරතුරු සහ කාලය. මොකද මේ කාලය සීමා සහිතයි. තොරතුරුත් අද වෙද්දී ඉතා වැදගත් සාධකයක්. අපි ඉන්නේ තොරතුරු ආර්ථිකයේ. අපි තොරතුරු මත පදනම් වෙච්ච ආර්ථිකයේ. තොරතුරු වලට තමයි වැඩිම මිලක් හම්බෙන්නේ. තොරතුරු තියෙන කෙනාට අනිත් කෙනාව අභිභවා යෑමේ හැකියාව තියෙනවා. හරිද? ඕගොල්ලෝ බැලුවොත් අද ලෝකේ ධනවතුන් කවුද කියලා ඒ ධනවතුන්ගේ ව්‍යාපාර බැලුවොත් ඒ ඔක්කොම තොරතුරු මත පදනම් වෙලා තොරතුරු සහ තාක්ෂණය මත පදනම් වෙච්ච ව්‍යාපාර. Facebook ගත්තත්, Amazon ගත්තත්, Alibaba ගත්තත්, Tesla ගත්තත් ඔක්කොම තොරතුරු මතයි මේ තොරතුරු සහ තාක්ෂණය මත දියුණු වෙච්ච සමාගම්. ඒ නිසා තොරතුරු අද වැදගත් සාධකයක් විදිහට සැලකෙනවා. ඔය විදිහට ව්‍යාපාර සම්පත් ටික වර්ගීකරණය කරන්න පුළුවන්. අපිට දැන් අද අලුත් ව්‍යාපාර සම්පත් වර්ගීකරණයක් හම්බුණා. ඒ තමයි අපේ M7 වර්ගීකරණය. පොඩ්ඩක් ඒක මතක තියාගෙන යමු. හරි. ඊළඟට මම එකට ගන්නවා 5 සහ 6 කියන සංකල්ප දෙක. පස්වෙනි එක සඵලදායකත්වය, 6 වෙනි එක කාර්යක්ෂමතාවය. මේකට අදාළ වචන දෙක මම කලින් කිව්වා. මේකේ මේ වචනාර්ථය කතා කරද්දී දැන් ඉතින් මේක මේ සංකල්ප දෙකක් විදිහට මේ දෙකට වෙනම නමක් දාලා තියෙනවා. ළමයි සඵලදායකත්වය කියලා කිව්වේ නිවැරදි දේ කිරීම කියන එක. අපි කතා කළානේ කලමනාකරණය කොටස් තුනකට කැඩුවොත් වචනේ විදිහට කල කියලා කිව්වේ නිවැරදි දේ කිරීම කියලා. මෙන්න මේ නිවැරදි දේ කිරීමට තමයි මේ අපේ ටෙක්නිකල් ටර්ම් එකක් දාලා තියෙන්නේ පාරිභාෂිත වචනයක් දාලා තියෙන්නේ සඵලදායකත්වය. ඒකට සඵලදායකත්වය කියන අමුතු දෙයක් නෙමෙයි නිවැරදි දේ කිරීම. දැන් ව්‍යාපාරයකටනේ මේ කලමනාකරණය ලොකුවට ඕන වෙන්නේ. ඒ නිසා ව්‍යාපාරයකට සම්බන්ධව නැත්නම් ආයතනයකට සම්බන්ධව ආයතනයේ අරමුණු අපේක්ෂිත මට්ටමින් ළඟා කරගන්න එක තමයි සඵලදායකත්වය කියන්නේ. ඒකනේ නිවැරදි දේ. ඔයා නම් විභාගීකරණ එක තමයි නිවැරදි දේ. ඉස්කෝලේ නම් ළමයින්ට උගන්වන එක තමයි නිවැරදි දේ. අපේ රට නම් සංවර්ධනය වෙන එක තමයි නිවැරදි දේ. ඒ වගේ තමයි සංවිධානයක් නම් මං අපි කතා කළා සංකල්පවල මුල හරියේදී සෑම සංවිධානයකටම තියෙනවා අරමුණක්. ස්ථාපිත අරමුණක්. අන්නේ ස්ථාපනය කරපු අරමුණ ඒ ආකාරයෙන්ම ළඟා කරගන්න එකට තමයි අපි කියන්නේ සඵලදායකත්වය කියලා. සරල වාචාවෙන් කියනවා නම් නිවැරදි දේ කිරීම. බලන්න මේකේ මම මේක නිර්වචන කියවන්නම්. 4 වෙනි පාඩමේ තියෙන්නේ යට හරියේ සඵලදායකත්වය ආයතනයක් විසින් කොතෙක් දුරට අපේක්ෂිත අරමුණු නිවැරදිව ළඟා කරගන්නේ. ඒකේ හයිලයිට් කරන්න ඕනේ අපේක්ෂිත අරමුණු නිවැරදිව ළඟා කරගන්නේද යන්න සඵලදායකත්වය ලෙස හැඳින්වෙන්නේ. එනම් නිවැරදි තේරීමයි නැත්නම් නිවැරදි දෙය කිරීමයි. හයිලයිට් කරන්නේ වචනේ කෙටියෙන් කියනවා
නිවැරදි දේ කිරීමයි. doing the right thing නිවැරදි දේ කිරීම. ඊට කාර්යක්ෂමතාවය කියලා කියන්නේ අපි අර මනා ලෙස කිරීම කියන එක. නිවැරදි දේ කළා සඵලදායකත්වය, මනා ලෙස කළා නිවැරදිව කළා කාර්යක්ෂමතාවය. ඒතර ව්‍යාපාරයක් සම්බන්ධයෙන් නම් අපේක්ෂිත අරමුණට ළඟා වෙනවා. හරි එහෙනම් සඵලදායි. කාර්යක්ෂමයි කියන්න නම් මේක අවම යෙදවුම් ප්‍රමාණයකින් ළඟා කරගන්න ඕනේ. අපේ බලාපොරොත්තු වෙන ලාභය අවම පිරිවැයක් දරලා ළඟා කරගන්න ඕනේ. අපේ ව්‍යාපාරයට වෙළඳපොළ කොටස වර්ධනය කරගන්න ඕනේ. හැබැයි එහෙමයි කියලා මිල හුඟාක්ම අඩු කරලා හරිද වෙළඳ වට්ටම් ගොඩාක් දීලා මිනිස්සුන්ට භාණ්ඩ විකුණුවොත් මිනිස්සු ගොඩක් භාණ්ඩ ගනි. හැබැයි ගොඩක් භාණ්ඩ ගත්තට ව්‍යාපාරයට ලාභයක් හම්බෙන්නේ නැති වෙයි. මොකද ඒකකයක මිල හුඟා පල්ලෙහා මට්ටමක තියෙනවා. අපි විකුණුම් වැඩි කරන්න කියලා අතිවිශාල වියදමක් දරලා ප්‍රචාරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළොත් සමහර විට අපේ විකුණුම් වැඩි වෙයි. හැබැයි ඊට වඩා ලොකු ප්‍රමාණයකින් අපේ වියදම් වැඩි වෙලා ව්‍යාපාරයේ තිබ්බටත් වැඩි ආලාභ ලබයි. අන්න එහෙම වුණොත් කාර්යක්ෂම නෑනේ ළමයි. එතකොට මේ අරමුණට ළඟා වෙන්න ඕනේ අවම සම්පත් ප්‍රමාණයක් පාවිච්චි කරලා. මේකත් මම කියවන්නම් කාර්යක්ෂමතාවය අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමේදී අවම සම්පත් ප්‍රමාණයක් භාවිතා කර උපරිම නිමැවුමක් ලබා ගන්න. හයිලයිට් කරන්න මේකේ අවම සම්පත් ප්‍රමාණයක් භාවිතා කර කියන වචනේ. එනම් කල යුතු කාර්ය නිවැරදිව කිරීමයි. ආයි හයිලයිට් කරමු. කෙටියෙන් කිව්වොත් නිවැරදිව කිරීමයි. doing things right. බලන්න ඉංග්‍රීසි වචනේ බොහොම ළඟින් යන්නේ. සඵලදායීතාවය doing the right thing. right thing නිවැරදිය doing කිරීම. නිවැරදිව කිරීම doing the right thing. නිවැරදිව කිරීම doing the things right. things right නිවැරදිව කිරීම. හරිද? හරි. ওই වචන දෙක ඉංග්‍රීසි වචන දෙකත් අපිට ඉස්සරහදී ඕන වෙනවා. මොකද මේ පීටර් ඩ්‍රකර් කියන මේ කළමනාකරන විද්වතා විසින් මේ වචන දෙක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. doing the right thing, doing things right. හරි. මම හිතනවා ඒක ටිකක් රසවත් නිසා පාඩම් කරගන්නත් ටිකක් ලේසි වෙයි වචන දෙක. හරි. මේ සඵලදායීතාවය සහ කාර්යක්ෂමතාවය ඔයාට ඉස්සරහ පාඩමට ඕන වෙන නිසා මම ටිකක් කල්පනා කළා මේක ගැන තව ටිකක් වැඩිදුර කතා කරන්න. දැන් අපේ විෂය නිර්දේශයට අනුව නම් ඔය මම කිව්ව වචන දෙකයි ඒකේ තේරුම තමයි මතක තිබ්බොත් ඇති. හරි. මම තව ටිකක් වැඩිපුර කරුණු කීපයක් මෙතන දාලා තියෙනවා. ඒ තමයි දැන් මේ ව්‍යාපාරයක් නම් ව්‍යාපාරයක් සාර්ථක වෙන්න සඵලදායීතාවය වගේම කාර්යක්ෂමතාවය කියන දෙකම එක වගේ තියෙන්න ඕන. හරිද? එකක් තිබුණත් ගොඩක් වෙලාවට ව්‍යාපාරයේ අපි බලාපොරොත්තු වෙන මට්ටමේ සාර්ථකත්වයක් ගන්න වෙන්නේ නැහැ. දැන් මම පොඩි උදාහරණ කීපයක් අපි කිව්වොත් ඔයා ජනාකීර්ණ නගරයක මිනිස්සු හොඳින් ගැවසෙන තැනක ආපන ශාලාවක් පටන් ගන්නවා. ඒතකොට දැන් ජනාකීර්ණ තැනක මිනිස්සු ගැවසෙන තැනකට ආපන ශාලාවක් කියන ව්‍යාපාරය හරිද? ඒක නිවැරදි දෙයක්ද එයා කරලා තියෙන්නේ? හරි ව්‍යාපාරයක්ද එතන පටන් අරන් තින්නේ? ඔව්. හැබැයි හිතන්න එයා මේ ව්‍යාපාරය කරන විදිහ හරිද බලමු. හරි දෙයක් තමයි කරන්නේ. නිවැරදි දෙයක්. ලාභ උපයන්න පුළුවන් දෙයක්. හැබැයි කරන්නේ අපි හිතමු අපිරිසිදු ආහාර දෙනවා නම් ගනුදෙනුකරුවට හොඳට කතා කරන්නේ නැත්නම් හරිද? ආහාර ඕනවට එපාවට නම් දෙන්නේ. පිරිසිදුකමක් නැත්නම්, පිළිවෙලක් නැත්නම් හරිද? මිනිස්සුන්ට වාඩි වෙන්න තැනක් හරියට හදලා නැත්නම්, ඒවා කවුරුත් පිරිසිදු කරන්නේ නැත්නම්, මිනිස්සු ඇවිල්ලා හුඟක් වෙලා කෑම ගන්න බලාගෙන ඉන්නොන්නම් අන්න එයා කරන්නේ හරි දෙයක් වුණාට එයා හරියට නෙමෙයි ළමයි කරන්නේ. එතකොට ලොකු සාර්ථකත්වයක් ළඟා කරගන්න වෙන එකක් නැහැ. හරියට ඔයා පාඩම් කරනවා. හැබැයි ඔයා පාඩම් කරන ගමන් ටීවී බලනවා. පාඩම් කරන ගමන් ෆෝන් එකත් ඔබනවා. එතකොට නිවැරදි දේ කළාට නිවැරදිව කරලා නැහැ. දැන් අපි ඔගේ අනිත් පැත්ත බලමු. අනිත් පැත්ත බලමු අපි නුවරඑළිය ගිහිල්ලා දානවා
අයිස්ක්‍රීම් කඩයක්. හරි. නුවරඑළිය ඔබ දන්නවා කොහොමත් සීතලයි. ඒතකොට මේ අයිස්ක්‍රීම් කන්න තියෙන ප්‍රවණතාව අඩු වෙන ළමයි මිනිස්සු. සමහර විට නොයි පැත්තේ වෙරින් එකකට ගිහිල්ලා මේ දාන ගෙදරකට ගියත් කවුරුත් කන්නේ නැතුව ඉතින් අයිස්ක්‍රීම්. මේ පැත්ත කොහොමත් සීතලයි. ඒ නිසා අපි කොච්චර හොඳට කඩේ හදලා පාරිභෝගයට හොඳට කතා කරලා පිරිසිදුවට හදලා රසට හැදුවත් අයිස්ක්‍රීම් කියන ව්‍යාපාරය නුවරඑළිය වගේ ප්‍රදේශයකට සාර්ථක වෙන්නේ නැහැ. හේතුව අපි කරලා තියෙන්නේ නිවැරදි දෙයක් නෙමෙයි. නිවැරදිව කරන්න උත්සාහ කරලා තියෙනවා. හැබැයි නිවැරදි දෙයක් නෙමෙයි. එතකොටත් ව්‍යාපාරය සාර්ථක වෙන්නේ නැහැ. දැන් ඔය දෙකම නැහැ කියන්නේ. දෙකම නැත්තම් ඉතින් කොහොමත්ම සාර්ථක වෙන්නේ නැහැ. වැරදි වැඩක් වැරදි විදිහට කළොත් අසාර්ථකත්වයේ කරාමයි ගමන් කරන්නේ. ඉතින් ව්‍යාපාරිකුත් ඔහොම තමයි. දැන් මේ 4 වෙනි පිටුවේ සඵලදායීතාවයේ සහ කාර්යක්ෂමතාවයේ යටින් තියෙනවා ටිකක් රූල් ටිකක්. එහා පැත්තේ ඉඩ මදි නම් ලියන්න ඉඩ තියලා තියෙනවා. ඒකේ මෙන්න මේ ටික ලියා ගන්න මම ඔය කතා කරපු දේවල් මෙතන මම නෝට් එක දාලා තියෙනවා. ඔයාට රතු පෑනින් ලියලා තියෙන වාක්‍ය ලියා ගන්න ඕනේ. ව්‍යාපාරයක සාර්ථකත්වයට සඵලදායකත්වයේ මෙන්ම කාර්යක්ෂමතාවයේද එක ලෙස වැදගත් වේ. ව්‍යාපාරයක් පිහිට වූ පරමාර්ථ සහ අරමුණු ඒ ආකාරයෙන්ම ළඟා කර ගැනීමට සඵලදායකත්වය වන අතර එම පරමාර්ථ සහ අරමුණු අවම පිළිවෙලක් යටතේ ළඟා කර ගැනීම කාර්යක්ෂමතාවයේ වේදේ. අපි කතා කළා. සඵලදායකත්වයකින් තොර කාර්යක්ෂමතාවයකින් තොර සඵලදායකත්වයේද ව්‍යාපාරයක සාර්ථක ඉදිරි ගමනට බාධාකාරී. ඔන්න ඔය වාක්‍ය දෙක ලියා ගන්න. මම මේ ස්ලයිඩ් එකේ උඩින් රතු අකුරෙන් දාලා තියෙන කොටස. එතකොට මේක ලියන්න කලින් වගේ වෙලා වුණනම් මම වීඩියෝ එකේ වෙලා ඉතුරු කරගන්න ඕන නිසා ඊළඟ කොටසට යනවා. ඔයා වීඩියෝ එක නවත්තලා මේක ලියාගෙන ඉතුරු කොටසට එකතු වෙන්න පුළුවන්. හරි. දැන් මම හිතනවා මම කිව්ව වාක්‍ය ලියා ගන්න ඇති. ඊට පස්සේ පොඩ්ඩක් මේක මම පොඩි සඵලදායක සහ කාර්යක්ෂමතාවයේ සම්බන්ධයෙන් තව ටිකක් පෙන්වන්න මෙන්න මෙහෙම පොඩි වගුවක් අරන් තියෙනවා. ඒත් මේකේ තියෙනවා සඵලදායකත්වයේ පවතී නොපවතී කියලා අවස්ථා දෙකක්. පවතී කියන්නේ නිවැරදි දෙයක් කරන්නේ, නොපවතී කියන්නේ වැරදි දෙයක් කරන්නේ. ඊට තියෙනවා කාර්යක්ෂමතාවයේ පවතී නොපවතී කියලා අවස්ථා දෙකක්. කාර්යක්ෂමතාවයේ පවතී කියන්නේ නිවැරදිව කරනවා, අවම පිළිවෙලක් යටතේ කරනවා. කාර්යක්ෂමතාවයේ නොපවතී කියන්නේ අවම පිළිවෙලකින් කරන්නේ නැහැ. එහෙම නැත්නම් සම්පත් නාස්ති කිරීමක් කරනවා. දැන් මම මේක විස්තර කරනවා වම් පැත්තේ උඩම කොටුවේ ඉඳන්. වම් පැත්තේ උඩම කොටුවට ගියොත් ව්‍යාපාරය සඵලදායී වගේම කාර්යක්ෂමයි. ඒ කියන්නේ ව්‍යාපාරය කරන්නේ නිවැරදි දෙයක්, ඒ වගේම ඒක නිවැරදිව කරනවා. එහෙම වුණොත් ප්‍රශ්නයක් නැහැ. ව්‍යාපාරයේ වර්ධනය වෙනවා අනාගතේ ඉන්නේ. අපි කියනවා ස්ට්‍රයිබ් වෙනවා කියලා. හරිද? එතකොට මේ ව්‍යාපාරයේ වර්ධනය වීමක් සිද්ධ වෙනවා. ඊළඟට අපි ඒකේ පල්ලෙහා තියෙන කොටුවට ආවොත් හරිද? පල්ලෙහා තියෙන කොටුවට ආවොත් සඵලදායකත්වයේ තියෙනවා. හැබැයි කාර්යක්ෂම නැහැ. හරියට අර ජනාකී ඉන්න පැත්ත කඩයක් දැම්ම හැබැයි කෑම හොඳ නැහැ වගේ. ඒතකොට එයා හරි දෙයක් කරන නිසා වෙළඳ පොලේ යන්තම් රැඳී ඉන්න විතරක් හැකි වෙනවා. මොකද ටවුන් එකට හැමදාම අලුත් අය එනවා. එයා මේ අලුත් කට්ටියගේ දන්නේ නැහැනේ මේ කඩේ තියෙන කෑම හරි නැහැ කියලා. ඒ නිසා එකපාරක් එනවා. හැමදාම කවුරු හරි එනවා. ඉතින් යන්තම් මේ අපේ කොස්ට් එක කවර් කරගන්න පුළුවන්. පිළිවෙල ආවරණය කරගන්න පුළුවන්. නමුත් ලොකුවට වර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද සේවකයෝ හොඳ නැහැ, කෑම හොඳ නැහැ, සාර්ථක වෙන්න අවස්ථාව නැහැ. ඊට පස්සේ අපි යන් දකුණු පැත්තේ කොටුවට. දකුණු පැත්තේ උඩ කොටුව. සඵලදායකත්වයේ නැහැ. ඒ කියන්නේ වැරදි දෙයක් කරන්නේ. හැබැයි කාර්යක්ෂමතාවයේ තියෙනවා. ඒ කියන්නේ හරියට කරනවා. හැබැයි නුවරඑළිය පැත්තේ අර අයිස්ක්‍රීම් කඩේ දැම්මා වගේ. එතකොට වෙන්නේ
එතකොට හරි දෙයක් නෙමෙයි කරන්නේ ව්‍යාපාරයේ සෙමින් මිය යනවා. මේක කියන්නේ එහෙමයි die slowly කියලා කියන්නේ. සෙමින් මිය යනවාට. ව්‍යාපාරයේ මිය යනවා කියන්නේ මෙතන මේ ව්‍යාපාරිකයන්ගේ යනවා කියන එක නෙමෙයි. ව්‍යාපාරයේ හිමීට වැහිලා යයි. අසාර්ථක වෙයි කියන එක. ඊළඟට පල්ලෙහාම කොටුවේ තියෙන්නේ එතන සඵලදායකත්වයක් නැහැ. කියන්නේ හරි දෙයක් නෙමෙයි කරන්නේ. කාර්යක්ෂමත් නැහැ. ඒ කියන්නේ හරියට කරන්නේ නැහැ. එතකොට die fast ඒ කියන්නේ වේගයෙන් මිය යනවා. හරි වේගයෙන් මිය යනවා. ඔන්න ඔය ටික තමයි සඵලදායීතාවය සහ කාර්යක්ෂමතාවය අතර තියෙන සම්බන්ධකම් ටික. ව්‍යාපාරයක් බලන්න ඕනේ තමන් හරි දේ කරනවද හරියට කරනවද තමන් මේ කොටු හතරේ කොතනද ඉන්නේ. හරිද? එතකොට හොඳම කොටුව තමයි වම් පැත්තේ උඩම කොටුව. දෙවෙනියට හොඳ එක දෙවෙනියට හොඳ කියන්න බෑ. හරිද? හොඳ නෑ ඒක. මේ දෙකම ඕනේ වර්ධනය වෙන්න. තියෙන අනිත් තුනෙන් සාපේක්ෂව ටිකක් යහපත් දකුණු පැත්තේ පල්ලෙහා කොටුව මොකද එයා හරි දෙයක් කරන්නේ. හැබැයි හරියට කරන්නේ නැහැ. එතකොට එයාගේ වැරදි ටික හදාගත්තා නම් හරි. ඊළඟට කාර්යක්ෂමතාවයේ තියෙනවා සඵලදායී නැහැ. සෙමින් මියන අවස්ථාව. එයා මෝඩ වැඩක් කරන්නේ නේද? මොකද එයාට කාර්යක්ෂම වැඩ කරන්න පුළුවන්. එයා වැරදි දෙයක් කරන්නේ. ඉතින් එයා මේක නවත්තලා හරි දෙයක් පටන් ගන්න වෙනවා. ඊළඟට පල්ලෙහාම තියෙන එක වේගයෙන් මිය යනවා. සඵලදායකත්වයකුත් නැහැ කාර්යක්ෂමතාවයකුත් නැහැ. හරිද? ඒ වගේ අය තේරුම් ගන්න ඕනේ මේකෙන් මගේ සල්ලි නාස්ති වෙනවා කාලේ නාස්ති වෙනවා විතරයි මට මේකෙන් ලාභයක් එන්නේ ව්‍යාපාරයේ වර්ධනය වෙන්නේත් නැහැ. සම්පූර්ණ මුල ඉඳන් වැඩේ පටන් ගන්න වෙනවා එහෙම කට්ටියට. අපි මේකේ දල අදහසක් පල්ලෙහා ලියා ගමු. මම ඒකට ඉඩ තියලා තියෙනවා. හරි. මෙන්න මෙහෙම තමයි අපි උඩින් කතා කරපු මේ වගුවේ තිබ්බ අවස්ථාවලට අදාළව විස්තරය මම දාලා තියෙන්නේ. මේකත් ඔයා ලියා ගන්න ඕනේ. රතු පෑනින් මම දාන්නේ. ඔයා ලියා ගන්න ඕනේ දේවල්. පළවෙනි කොටුව ගැන අපි කතා කරපු ඒකේ ලියා ගන්න ඕනේ සඵලදායකත්වය සහ කාර්යක්ෂමතාවයන් ලක්ෂණ දෙකම පවතිනම් ව්‍යාපාරයේ අපේක්ෂිත පරිදි අවම පිළිවෙලක් යටතේ පරමාර්ථ සහ අරමුණු වෙත ළඟා වේ. මොකද පරමාර්ථය ළඟා වෙනවා සඵලදායී නිසා පිළිවෙලක් අවම වෙනවා කාර්යක්ෂම නිසා. එම නිසා ව්‍යාපාරයේ අඛණ්ඩ වර්ධනය වෙමින් ඉදිරියට යනු ඇත. ගැටලුවක් නැහැ. හොඳම తත්වය. දෙවෙනි එක සඵලදායක වූවත් කාර්යක්ෂමතාවයේ නොපවතී නම් ව්‍යාපාරයේ පරමාර්ථ හා අරමුණු වෙත ළඟා වූවත් සම්පත් නාස්තියක් ඇති වෙයි. එම නිසා ව්‍යාපාරයේ වෙළඳ පොලේ රැඳී සිටීමට හැකි වූවත් වර්ධනයක් ඇති නොවේ. තුන්වෙනි එක සඵලදායක නොවි කාර්යක්ෂමතාවයේ පවත්වාගෙන යන විට ව්‍යාපාරයේ සම්පත් අර පිළිමැස්මෙන් උපයෝජනය කළද පරමාර්ථ සහ අරමුණු ළඟා නොවේ. එම නිසා ව්‍යාපාරය සෙමින් විනාශයට හෙවත් අසාර්ථකත්වයට පත්වේ. සඵලදායකත්වයේ සහ කාර්යක්ෂමතාවයන් ලක්ෂණ දෙකම නොපවතී නම් ව්‍යාපාරයේ සෑම අතින්ම අසාර්ථක වන අතර ඉතා ඉක්මනින් විනාශයට පත් වෙනවා. ඔන්න ඔය හතර පස්වෙනි පිටුවේ අපි අර ලියාගත්ත වගුව පල්ලෙහායින් වෙන වෙනම ඡේදවල ලියා ගන්න. මම කලින් කිව්වා වගේ මම ඉස්සරහට යනවා වෙලාව ඉතුරු කරගන්න. ඔයා මෙතන වීඩියෝ එක නවත්තලා ලියාගෙන ඊළඟ සංකල්පයට එකතු වෙන්න. ඊළඟට හත්වෙනි සංකල්පය ඵලදායකත්වය productivity. ඵලදායීතාවය කියලාත් මේකට කියනවා. තමයි ඵලදායීතාවය කියන්නේ යෙදවුම් සහ නිමැවුම් අතර තියෙන අනුපාතික සම්බන්ධය. මේක අපි කලිනුත් අවස්ථා ගණනාවකදී කතා කරලා තියෙනවා. ආර්ථික විද්‍යාව එහෙම ඉගෙනගෙන තියෙනවා නම් ඒකෙදිත් කතා කරනවා. මේක ඉලක්කමක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් නිමැවුම් ප්‍රමාණය යෙදවුම් ප්‍රමාණයෙන් බෙදලා. හරිද? ඒතර ටියුට් එකේ තියෙනවා નિયમિત කාලයක් තුල ආයතනික නිමැවුම් හා යෙදවුම් අතර අනුපාතික සම්බන්ධතාවය ඵලදායකත්වයයි. හයිලයිට් කරමු. නිමැවුම් හා යෙදවුම් අතර අනුපාතික සම්බන්ධතාව කියන කොටස. මෙය පහත අයුරින් ගණනය කළ හැකි සමීකරණයක් තියෙනවා. නිමැවුම් බෙදීම යෙදවුම්
කළමනාකරණයේදී ඒක ලියා ගන්න ඕන ළමයි. ඒ සමීකරණය ඔයාට තියෙන හිස් කොටුවක් විතරයි 6 වෙනි පිටුවේ. මේ කොටුව ඇතුලේ ලියා ගන්න ඕනේ ඵලදායකත්වයේ හොයන සූත්‍රය. ඵලදායකත්වයේ සමානයි නිමැවුම් බෙදීම යෙදවුම්. හරි. ඒකේ කියනවා මේ අපි කතා කළා කළමනාකරණයේදී වැදගත් වෙන සංකල්ප දෙකක් සඵලදායීතාවය සහ කාර්යක්ෂමතාවය. දැන් ආයතනයේ සඵලදායී වෙනවා කියන්නේ අපේක්ෂිත අරමුණ ඉෂ්ට කර ගන්නවා. ඒ කියන්නේ නිමැවුම වර්ධනය වෙනවා කියන එක. එතකොට ඵලදායීතාවය ඉහළ යනවා. ඊළඟට කාර්යක්ෂමයි කියන්නේ අවම යෙදවුමක් යටතේ නිමැවුම බිහි කරනවා. එතකොට යෙදවුම් ප්‍රමාණය අඩු වෙනවා යොදා ගන්න. එතකොටත් ඵලදායකත්වය වැඩි වෙනවා. ඒත් මේ දෙකෙන්ම වෙන්නේ සඵලදායී සහ කාර්යක්ෂමතාවය දෙකම ළඟා කර ගන්නවා කියන්නේ දෙකෙන්ම ඵලදායීතාවය වැඩි කරලා දෙනවා ආයතනයක. ඒක ආයතනයක සාර්ථකත්වයට වැදගත්. හරි. අන්තිම සංකල්පය අපි කතා කරන මේ පාඩමට අවතීර්ණ වෙනකොට ක්‍රියාවලිය. දැන් මම කලිනුත් කිව්වා ක්‍රියාවලිය කියන්නේ එකිනෙකට සම්බන්ධ අඛණ්ඩව පවතින ක්‍රියාකාරකම් එහෙම නැත්නම් කාර්යයන් සමූහයක එකතුවක්. එතකොට මේ මොනවා හරි කටයුතු ටිකක් එකතු කරලා කාර්යයන් හතරක් එකතුලා ක්‍රියාවලියක් කියන්න බෑ. මේ කටයුතු අතර යම් අන්තර් සම්බන්ධයක් පිළිවෙලක් තියෙනවා. හරි. ඒතර මේ පිළිවෙලක් තියෙන කටයුතු සමූහයකට අපි කියනවා ක්‍රියාවලියක් කියලා. ඒතර මේ කළමනාකරණයක් ක්‍රියාවලියක් මේකේ කටයුතු හතරක් තියෙනවා. සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම සහ පාලනය. අර ටෝටන් ෆ්‍රීමන්ගේ නිර්වචනය ඇතුළේ අපි කතා කළා කළමනාකරණ ක්‍රියාවලියේ තියෙන කටයුතු හතර. ඒතර ඔන්න ඔය සංකල්ප තමයි අපි ඉගෙන ගන්නේ. ඔය සංකල්ප ටික අපි උපුටා ගත්තේ අපි අර සාකච්ඡා කරපු කළමනාකරණයේ වචනාර්ථය සහ විවිධ විද්වතුන් විසින් කළමනාකරණය පිළිබඳ ඉදිරිපත් කරපු ඒගොල්ලන්ගේ නිර්වචන පාවිච්චි කරලා. හරිද? හරි. ඊට පස්සේ අපි දැන් ඉන්නේ 6 වෙනි පිටුවේ. 6 වෙනි පිටුවේ මේ සංකල්ප ඔක්කොම අවසන් වුණාට පස්සේ තියෙනවා මෙන්න මෙහෙම. ඉහත සංකල්ප මත පිහිටා කළමනාකරණයේ යන්න හැඳින්වීමට පහත පරිදි පුළුල් නිර්වචනයක් ගොඩනගා ගන්න පුළුවන්. හරි. එතකොට මේ ඔක්කොම සංකල්ප ටික එකතු කරලා මම ටිකක් පුළුල් නිර්වචනයක් හැදුවා. මොකද සමහර නිර්වචනවල මේ විද්වතුන්ගේ ශාස්ත්‍රය අනුව ඒගොල්ලෝ එක පැත්තකින් තමයි මේ කළමනාකරණය දිහා බලලා තිබ්බේ. ඉතින් අපි මේ විෂය ඉගෙන ගන්න ළමයි විදිහට මේ නිර්වචන ඔක්කොම එකතු කරලා මම මේ වගේ නිර්වචනයක් ගොඩනගුවා. බලන්න. ගතික ව්‍යාපාර පරිසරයක් තුල ව්‍යාපාරයක අපේක්ෂිත අරමුණු සඵලදායක ලෙස ළඟා කර ගැනීම සඳහා ව්‍යාපාරයක් සතු හිඟ සම්පත් කාර්යක්ෂම ලෙස සැලසුම්කරණය සංවිධානකරණය මෙහෙයවීම සහ පාලනය කිරීමේ ක්‍රියාවලිය කළමනාකරණය වේ. ඒතර මම මෙතන ව්‍යාපාර පරිසරයේ ගතික බව කියන එක ගත්තා. අරමුණු ඉෂ්ට කරගන්න ඕන කියන එක ගත්තා. ඒ තමයි සඵලදායීතාවය කියන එක. ඒ වගේම තමයි ඒ සඳහා හිඟ සම්පත් කාර්යක්ෂමව පාවිච්චි කරන්න ඕනේ. කියන්නේ අවම පිරිවැයකින් තමයි මේ අරමුණු ළඟා වෙන්න ඕනේ කියන එක කිව්වා. ඊළඟ කළමනාකරණයේ ක්‍රියාවලියක් කියලා ඒකේට අදාළ ප්‍රධාන කාර්යයන් ටිකත් මෙතන මම ඇතුළත් කරලා දිනවා. ඒතර මේක සාමාන්‍යයෙන් කළමනාකරණයට අදාළව සාකච්ඡා වෙන්න ඕනේ හැම කරුණම් වගේ ඇතුළත් කරමින් හදපු නිර්වචනයක්. ඒතර 6 වෙනි පිටුවේ අන්තිමට මම මේ රතු අකුරෙන් ඔයාගේ ස්ලයිඩ් එකේ දාලා තියෙන නිර්වචනය ඔයාගේ ටියුට් එකේ ලියා ගන්න ඕන. හරි. මම දන්නවා දැන් ටිකක් කළමනාකරණය සම්බන්ධයෙන් මූලික දේවල් ටික අපි සාකච්ඡා කළා. සංකල්ප ටිකක් නිර්වචන ඇයි කළමනාකරණය ඕන වෙන්නේ. පොඩ්ඩක් දැන් වීඩියෝ එක දිගටම බලලා ටිකක් වීඩියෝ එකත් ටිකක් ඒකාකාරී වෙලා ඇති නිසා තමයි මම කිව්වේ මේක අවසාන මාතෘකාව අපි කතා කරන. හැබැයි ඊළඟ වීඩියෝ එකට මේ මාතෘකාවට සම්බන්ධ කරලා තමයි ඊළඟ වීඩියෝ එක තියෙන්නේ. ඒතකොට මේ අද පාඩම් දෙක අතර ටිකක් සම්බන්ධය හදන්නත් එක තමයි මම මේ කොටස සාකච්ඡා කරන්නේ. කළමනාකරු.
අපි කලින් කතා කළේ මේනකම් කලමනාකරණය ගැන. කලමනාකරු කියන්නේ කවුද? හරි සරලයි. කලමනාකරණය කරන මනුස්සයා තමයි කලමනාකරුවා කියලා කියන්නේ. මම කියන්නේ කලමනාකරණය කියලා වැඩ හතරක් තියෙනවායි කියලා. සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය. අපි තාම මේ වැඩ දන්නේ. අපි ඉස්සරහට බලමු. මෙන්න මේ වැඩ හතර කරන එක්කෙනා තමයි කලමනාකරු කියලා කියන්නේ. එයා මේවා කරන්නේ මොකටද? ව්‍යාපාරයේ අරමුණු සහ පරමාර්ථ ඉෂ්ට කරලා දෙන්න. හරි. මේකේ වැදගත් කතාව තමයි හැම සංවිධානයකම ඉන්නවා ඒ සංවිධානයේ සම්පත්තික කාර්යක්ෂමව මෙහෙवला සංවිධානයේ පරමාර්ථ අරමුණු ළඟා කරගන්න කටයුතු කරන පුද්ගලයෙක්. හැබැයි අපි හැම වෙලාවෙම එයාට කලමනාකරු යන වචනයෙන්ම ආමන්ත්‍රණය කරන්නේ නැහැ. එයාට සමහර විට වෙන නමක් වෙන්න පුළුවන් කියන්නේ. හැබැයි එයා කරන්නේ කලමනාකරණයට අදාළ කාර්යයක්. ඒ කියන්නේ එයාත් කලමනාකරුවෙකු තමයි. දැන් මම මෙතන උදාහරණ වලදී දීලා තියෙනවා. පාසලේ ඉන්නවා විදුහල්පතිවරයෙක්. විදුහල්පතිවරයා තමයි පාසලේ සම්පත් සැලසුම් කරන්නේ කොහොමද පාවිච්චි කරන්නේ. කොහොමද අරමුණු ළඟා කරගන්නේ කියලා සැලැස්ම හදන්නේ එයා. අනිත් අය මෙහෙවන්නේ විදුහල්පතිවරයා. එහෙන් බැලුවහම එයත් කරන්නේ කලමනාකරන කාර්යයක් තමයි. පොලිසියත් එහෙම. පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයාත් එහෙමයි. විභාග දෙපාර්තමේන්තුව ඕගොල්ලන්ට සෑහෙන සමීපයිනේ. විභාග කොමසාරිස් ජෙනරාල්වරයාත් විභාග දෙපාර්තමේන්තුවේ ඔය වැඩේ කරනවා. සීමා සහිත සමාගමක ප්‍රධාන විධායක නිලධාරියා අපි කියන්නේ CEO කියලා. Chief Executive Officer. ତොර මේ සමාගම් පාඩම කරලා තියෙන නිසා මම හිතනවා මේ පොඩි අවබෝධයක් ඇති කියලා. ප්‍රධාන විධායක නිලධාරියෙක් කියන්නේ මේ සමාගමේ අයිතිකාරයා නෙමෙයි. සමහර සමාගම් වල අයිතිකාරයාම අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉඳලා අධ්‍යක්ෂක මණ්ඩලයේ ප්‍රධානියා තමයි ප්‍රධාන විධායක නිලධාරියා කියන්නේ. හරිද? ඒතොර එයා අයිතිකාරයන් ඉන්නත් පුළුවන් නැත්නම් පිටස්තර බඳවාගත් එක්කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒතකොට මේ ප්‍රධාන විධායක නිලධාරියා අයිතිකාරයාම නෙමෙයි නම් එයා ඇවිල්ලා ආයතනයේ සේවකයෙක්. හරිද? එයා තමයි ප්‍රධානම සේවකයා. රෝහල ගත්තොත් රෝහල අධ්‍යක්ෂක, ප්‍රාදේශීය සභාව ප්‍රාදේශ සභා සභාපති, සමිති සංවිධානවල ඉන්නවා සමිති සභාපති කෙනෙක්. ඒතර මේ වගේ දේවල් මම මේ ප්‍රායෝගිකත්වයට එක්ක සම්බන්ධ කරලා කතා කරන්නේ. ඔයා දන්නවා මේ අලුත් සිලබස් එකේ වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් එනවා සිද්ධි අධ්‍යයනයන් ඇසුරෙන් කේස් ස්ටඩි විදියට. කෙලින්ම අහන්නේ කලමනාකරු ගේ කලමනාකරු කියන්නේ කවුද? හරි. එතකොට එහෙම ප්‍රශ්න අහන්නේ නැහැ දැන්. ඒ නිසා මේ වගේ ප්‍රායෝගික අංශකින් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. පාසලක කලමනාකරන කටයුතු කරන්නේ කවුද? එතකොට ඔයා ප්‍රායෝගිකව මේ පාඩම ඉගෙනගෙන නැත්නම් සමහර විට ඔයාගේ ඔළුවට එන්න පුළුවන් කලමනාකරණේ වැඩ කරන්න කවුරු හරි කෙනෙක් ඉන්නවනේ. අපි දන්නේ නැති වුණාට. නෑ ඒ තමයි විදුහල්පතිවරයා. හරි? ඒක කලමනාකරු කියන්නේ මේ කලමනාකරණයේ තියෙන කාර්යයන් කරන එක්කෙනා. මෙතන මම දාලා තියෙනවා සංවිධානයක පරමාර්ථ අරමුණු ළඟා කර ගැනීම සඳහා සැලසුම්කරණය, සංවිධානයකරණය, මෙහෙයවීම සහ පාලනය කරනු ලබන්නා. ඔය හතරනේ කලමනාකරන කාර්යයන්. ඔය කලමනාකරන කාර්යයන් කරනු ලබන්නා කලමනාකරු. කලමනාකරන ක්‍රියාවලිය ඔස්සේ සම්පත් කාර්යක්ෂමව සහ සඵලදායීව උපයෝජනය කර සංවිධානයේ අරමුණු ළඟා කර ගැනීම සාධික කරන එක තමයි මෙයාගේ කාර්යභාරය. ඊට පස්සේ මම කිව්වා වගේ සෑම සංවිධානයකම කලමනාකරන කාර්යයන් ඉෂ්ට කරන් ප්‍රධානියෙක් ඉන්නවා. හැබැයි එයාට හැම වෙලෙම කලමනාකරු කියන්නේ විවිධ නම් කියනවා. හරි. කලමනාකරු කියන කොටස අවසන් නැහැ. කලමනාකරු කියන කොටස තමයි ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ දිගට. ඒ නිසා මේ ඊළඟ වීඩියෝ එක බලනකොට මේ වීඩියෝ එක ටිකක් හොඳට නැවත සැරයක් බලලා ඉන්න. හරිද? ඊළඟ එකේදී අපි කලමනාකරු ගැන තව ටිකක් සෑහෙන්න ඉගෙන ගන්නවා. හරි. එහෙනම් අපි අදට මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඊළඟ වීඩියෝ එකේදී පාඩමේ ඉතුරු කොටස සාකච්ඡා කරමු. ආයුබෝවන්.